පින්නතුනි මේ ධර්ම දේශනා මාලාවක් හැටියට මේ දවස්වල පවත්වන මේ දේශනා මාලාවේ තවත් එක දේශනාවක් හැටියට තමයි සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ දේශනා මාලාවේදී මහා සිංහනාද සූත්‍රය ඇසුරු කරගෙන තථාගත බල පිළිබඳව තමයි සාකච්ඡා කළේ. මේ මොහොතේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 7 වෙනි තථාගත බලය. තථාගත බල 10ක් තියෙනවා. එයින් 6ක් අපි සාකච්ඡා කළා. මේ 7 වෙනි තථාගත බලය. මොකද්ද මේ 7 වෙනි තථාගත බලය? ධානාදීන්ගේ සංකලේශාදිය දක්නා නුවණ තමයි 7 වෙනි තථාගත බලය. ඒ කාරණාව සිහිපත් කළා. පුනචපරං සාරිපුත්ත තථාගතෝ ඥාන විමෝක්ඛ සමාධි සමාපත්තිනං සංකලේශං වෝදානං වුට්ටානං යථා භූතං පජානාති. බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධානාදී ධානන්ගේද රූපී රූපානි පස්සති යනාදීන් දේශිත අෂ්ට විමෝක්ෂයන්ගේද සවිතර්ක සවිචාර සමාධියාදී තෙවදෑරුම් සමාධීන්ගේද ප්‍රථම ධාන සමාපත්ත්‍යාදී නවවදෑරුම් සමාපත්තීන්ගේද සංකිලේශ වෝදාන වුත්ථාන දන්නා නුවණ තථාගත බලයේ බව එයින් දැක්වේ. ඒ කාරණාව පින්නතුනි සිහිපත් කරනවා. මේ ධාන සහ අෂ්ට විමෝක්ෂ කියලා තැන් 8ක් පැහැදිලි කරලා තියෙනවා. ධාන සහ අෂ්ට විමෝක්ෂ කියලා තැන් 8ක් පැහැදිලි කරනවා මේ කාරණාවේදී. සමාධි සහ සමාපatti පිළිබඳව සංකිලේශං වෝදානං බුට්ටානං. මොකද්ද මේ සංකිලේශං කියලා කියන්නේ? සමාධිය කිලිටු වීම. සංකිලේශං කියලා කියන්නේ සමාධිය කිලිටු වීම. ඊළඟට වෝදානං කියලා කියවේ සමාධිය පිරිසිදු වීම. වුට්ටානං කියලා කියවේ ඒ සමාධියෙන් ඉන්න තැනින් අවදි වීම. කියන කාරණා 3 මෙතන සඳහන් කළා. ඒ කාරණාව ඇත්ත ඇති හැටියටම භාග්‍යතුන් වහන්සේට පේනවා. සමාධිය කිලිටු වීම, සමාධිය පිරිසිදු වීම, සමාධියෙන් අවදි වීම. ඒ කාරණාව වගේම අෂ්ට විමෝක්ෂ කියන මේ කරුණ ඇති හැටියටම වෙනස් විදිහටම මේ මොහොතේ පවතින්නේ කොයි ආකාරයෙන්ද? ඇති හැටියටම දකින්න භාග්‍යතුන් වහන්සේට ඇති හැකියාව තමයි මෙන්න මේ ධානාදීන්ගේ සංකිලේශාදී දක්නා නුවණ කියලා මෙතන සඳහන් කරන්නේ. ඒ කාරණාවට පැහැදිලි කිරීමක් හැටියට මෙතන සඳහන් කරනවා සමහර කෙනෙක් කර්මස්ථානයක් අරගෙන භාවනාවකට සූදානම් වුණාම ඔහු අරගත්තේ කර්මස්ථානයක් හැටියට කර්මස්ථානයක් නොවෙන්න පුළුවන්. නමුත් ඔහු කර්මස්ථානය කියලා හිතාගෙන ඉන්නවා. තව කෙනෙක් කර්මස්ථානයක් අරගන්නවා. නමුත් ඔහු හිතන්නේ මේක නියම කර්මස්ථානය නෙමෙයි කියලා. මුල් කෙනාට කර්මස්ථානයේ හම්බ වෙලා නැහැ. කර්මස්ථානයක් කියලා හිතාගෙන ඉන්නවා. දෙවෙනි කෙනාට කර්මස්ථානයේ හම්බ වෙලා තියෙනවා. එයා කර්මස්ථානයේ නෙමෙයි කියලා කල්පනා කර ඉන්නවා. තවත් කෙනෙකුට සමාධිය හම්බ වෙලා තියෙනවා. නමුත් ඔහු සමාධිය අඳුරන්නේ නැහැ. තව කෙනෙකුට සමාධිය හම්බ වෙලා නැහැ. ඒ පුද්ගලයාගේ කල්පනාව නමුත් මට සමාධිය තියෙනවා කියලා. ඔහුට සමාධිය නැහැ. ඔහු තියෙනවා කියලා හිතනවා. තව කෙනෙකුට තියෙනවා. ඔහු කල්පනා කරනවා නැහැ කියලා. ඊළඟට සඳහන් කරනවා මොකද්ද මේ සමාධිය? ඉතින් නිසා සඳහන් කරනවා තමන් කර්මස්ථානයක් වඩමින් ඒ කර්මස්ථානයේ සිටති. අකර්මස්ථානයක් වඩමින් ඒ කර්මස්ථානයේ සිටති. සමහර විට භාවනාවෙහි යෙදී සිටින අතර ඇතැම්හු නින්දට වැටිති. සමහර අය භාවනා කරන ගමන් සමහර අයට නින්ද යනවා. සෑහෙන වෙලාවක් ඒ ඉරියව්වෙම නින්දෙන් ඉඳලා අවදි වෙනවා. ඒ පුද්ගලයා හිතනවා මම සමාධියකට සමවැදුණා කියලා. නමුත් ඔහු ඉඳලා තියෙන්නේ
ඉඳලා තියෙන්නේ නින්දක. ඒ කාරණාව මෙතන පැහැදිලි කරනවා. නින්ද ධානය යයි සිතා ගැනීම ඇතැම් කෙනෙක් කල්පනා කරනවා. ඒ නිසා සඳහන් කරනවා ඇතැම් සමාධි මේ විදිහට බොහෝ දෙනා රවට්ටනවා කියලා. නින්දට පත් වෙලා සමාධියක් ලැබුවා කියලා, සමාධිගත වුණා කියලා, සමාධි සුවයක් වින්ද කියලා රැවටීමකට ලක් වෙනවා බොහෝ දෙනා. තවත් සමහර වෙලාවට තථාගතයන් වහන්සේ මෙන්න මේ ඒ පුජ්‍යලයන්ගේ මේ ස්වභාවය මනාවම දැක්කා. සමහර අය සමාධියට ඇවිල්ලා නැතුව සමාධියට ආවා කියලා හිතනවා. සමහර අය සමාධියට ඇවිල්ලා ඉන්නවා සමාධිය නැහැ කියලා හිතනවා. සමහර අයට නිින්ද ගියපු නිසා එයා සමාධියට ආවා කියලා කල්පනා කරනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ පුජ්‍යලයාගේ సంతానගතව තියෙන මෙන්න මේ ස්වභාවයන් මනාව හරියටම දැකලා මේ පුජ්‍යලයා සමාධියට ආවද? ඔහුට සමාධිය තියෙනවද? ඔහුගේ සමාධිය හොඳද? ඔහුගේ සමාධිය පිරිසිදුද? ඔහුට සමාධියෙන් අවදි වෙන්න පුළුවන්ද කියන කාරණාව බුදුරජාණන් වහන්සේට දකින්න තිබිච්ච හැකියාව තරම් හැකියාවක් මේ ලෝකයේ වෙන කාටවත් තිබෙන්නේ නැහැ කියන කරුණ පැහැදිලි කිරීම තමයි මේ 7 වෙනි තථාගත බලයෙන් සඳහන් කරන්නේ. එතකොට එක එක්කෙනාගේ මේ සමාධීන් පිළිබඳව දැනගන්න බුදුරජාණන් වහන්සේට කොහොම සමාධියක් තියෙන්නේ නැද්ද? බුදුරජාණන් වහන්සේ කොහොම සමාධීන්ට සමවදින්නේ නැද්ද? සඳහන් කරනවා භාග්‍යවතුන් වහන්සේ සමවදින සමාධීන් ප්‍රමාණය කොච්චර වෙනවද? කෝටි ලක්ෂ 24ක් කියලා සඳහන් කරනවා. භාග්‍යවතුන් වහන්සේ සමවදින සමාධීන් ප්‍රමාණය කෝටි ලක්ෂ 24ක් කියලා සඳහන් කරලා තියෙනවා. ඒතරම්ම සමාධියක් බුදුරජාණන් වහන්සේට තිබුණා. මේ ලෝකේ තවත් කෙනෙකුට ළඟා වෙන්නවත් බැරි ආකාරයේ සමාධියක් තමයි භාග්‍යවතුන් වහන්සේ සතුව තිබිච්ච සමාධිය. වෙනතින ඒ කාරණාවේදී සඳහන් කරනවා යම් පුද්ගලෙක් එහෙම නැත්නම් මේ 7 වෙනි තථාගත බලය පිළිබඳව හිතනකොට තථාගත බල 10ක් පිළිබඳව අපි සාකච්ඡා කරනකොට මේ ධානාදීන් පිළිබඳව සඳහන් කරන 7 වෙනි තථාගත බලය මේ තථාගත බල 10න් එකකට මේ ලෝකේ යම් කෙනෙකුට එන්න පුළුවන් වුණොත් මේ දේශනාවේ අපි මුලින්ම සඳහන් කළා භාග්‍යතුන් වහන්සේ 8 පිරිස මැද සිංහනාද කරනවා කියලා. මෙන්න මේ 8 පිරිස මැද සියලු දෙනා අභිභවනය කරන්න පුළුවන් කියලා සඳහන් කරනවා. එකකට එන්න පුළුවන් නම් මේ බල 10න් එකකට එන්න පුළුවන් නම් මේ 8 පිරිසටම වඩා ඉහළයි. එතකොට හිතන්නකෝ භාග්‍යවතුන් වහන්සේට එහෙම බල 10ක් තියෙනවා කියලා කියහම අපිට මේ සම්මා සම්බුද්ධ කියන මහෞත්මයන්න් වහන්සේ පිළිබඳව කවදාවත් හිතලා ඉවර කරන්න පුළුවන්ද? 8 පිරිස මැද. එහෙමනම් මේ බින්නතුන්ට දැන් 8 පිරිස මතක ඇති සමහර වෙලාවට. මනුස්ස ලෝකේ 4 පිරිසයි. දිව්‍ය ලෝකේ සහ බ්‍රහ්ම ලෝකේ 4 පිරිසයි. මනුස්ස ලෝකේ 4 පිරිස, ශාස්ත්‍රීය පිරිස, බ්‍රාහ්මණ පිරිස, ගෘහපති පිරිස, ශ්‍රමණ පිරිස. එතකොට මේ අය කොයිතරම් බලවත්ද කියන කාරණාව වෙනම පැහැදිලි කළා. ශාස්ත්‍රීයවරු කියලා කියන්නේ රජවරුන්ට. එදා රජවරු කොච්චර බලවත්ද? රජුරෝ කියලා කියන්නේ රටේ අයිතිකාරයා. රටේ අයිතිකාරයා කියලා කියන්නේ එතකොට අපි ඇරලාද? අපෙත් අයිතිකාරයා. ඒ නිසා රජුරවන්ට ඕන දෙයක් කරන්න පුළුවන්. විරුද්ධව නැගී හිටින්න පුළුවන් අය ඉන්නවද? නෑ. පාලකයන්ට විරුද්ධ වෙන්න පුළුවන් අය ඉන්නවා. නියෝජිතයන්ට විරුද්ධ වෙන්න පුළුවන්. ඒ වුණාට අයිතිකාරයට විරුද්ධ වෙන්න බෑ. එහෙනම් රජු කියන්නේ රටේ අයිතිකාරයා. අතිශයින්ම සාහසිකයි. රජුර මුණ ගැහෙන්න යන කෙනෙකුගේ අත කපලා ගෙදර යවුවොත් රජුට විරුද්ධව උද්ඝෝෂණ කරන්න කවුරුවත් ලෝකේ නෑ. අත කැපිච්ච බව බාර අරගෙන තමන්ම පාඩුවයි වේදනාවයි විඳගන්න එකයි තියෙන්නේ. ශාස්ත්‍රීය පිරිස කියලා කියන්නේ එහෙම පිරිසක්. නමුත් බුදුරජාණන් වහන්සේ මේ ශාස්ත්‍රීය පිරිසට වඩා ඉහළින් වැඩ ඉන්නේ. බ්‍රාහ්මණ පිරිස කියලා කියන්නේ සියලුම ශිල්ප ඥානයන්ගෙන් පොහොසත් අය.
අහවල්දේ බෑ කියල දෙයක් අහවල්දී බෑ කියල දෙයක් නෑ. අද හැටියට සඳහන් කළොත් විද්‍යාඥයෙක් වගේ. හැබැයි අතීතයේ බ්‍රාහ්මණයකුට තිබිච්ච අවබෝධයෙන් එක අවබෝධයක් තිබුණ නං අද කෙනෙකුට එයා මේ පිළිබඳව සකල විද්‍යාවන් පිළිබඳව අවබෝධිල් ලැබුවා හා සමාන වෙනවා. ඒ තරම් පුදුම දැනුමක්. අද විද්‍යාඥයෝ කියලකිවට එක දේවල්වලට එක විද්‍යාඥයෝ ඉන්නවනේ. තාරකා විද්‍යාඥයෝ කියහම තාරකා පිළිබඳව විතරයි. භූවිද්‍යාඥයෝ කියල කියහම මහපොළොව පිළිබඳව විතරයි. මේවාගේ එක විද්‍යාඥයෝ ඉන්නේ. නමුත් අතීතයේ එක බ්‍රාහ්මණයෙක් ගත්හම එයා මේ සියලුම දේවල් පිළිබඳව දැනුම තිබුණා. බෙදකං කරන්න ගියහම කාට හරි වෛද්‍ය කර්මයක් කරන්න ගියොත් සර්වාංගිටම වෙදකං කරන්න දන්නවා. අද අපි එහෙමයි දකිනවා හුඟ අඩුයි. වෛද්‍යවරයෙක් ළඟට ගියත් ඇස්වලට ප්‍රතිකාර කරන්න එක්කෙනෙක් ඉන්නවා. උගුරට කනට නාසයට ප්‍රතිකාර කරන්න තව කෙනෙක් ඉන්නවා. ශරීරයේ බාහිර රෝගවලට ප්‍රතිකාර කරන්න තව පිරිසක් ඉන්නවා. හෘද රෝග පිළිබඳව තව පිරිසක්. එනම් මේ ශරීරයේ එක අංග පිළිබඳව කටයුතු කරන්න එක වෛද්‍යවරු වගේ. නමුත් එදා කාලයේ බ්‍රාහ්මණයා කියලා කිව්වේ ඒ බ්‍රාහ්මණයෙකුට එහෙම ભેදයක් නෑ. එයා අවශ්‍ය කුමයටද සකලාංගයටම වෙදකම් කරනවා. පුදුමාකාර දැනුමක් කියලා සඳහන් කළේ ඒකයි. අන්න ඒ දැනුමුත්තන්ට වඩා භාග්‍යවතුන් වහන්සේ බොහොම ඉහළයි. ගෘහපති පිරිස කියලා කියන්නේ කෝටි ගණන් ධනෙ තියෙන අය. කෝටි ගණන් කියලා කියන්නේ සීමාවක් නෑ ඒ ධනස්කන්ධයේ. සඳහන් කරනවා ඇතැම් සිටුවරු ගාවට රජුරු කෝටියක් විතර ජනගහනය අරගෙන ගියාම මාස ගානක් කණ්ඩ දෙනවා කියලා. කෝටි ගානකට මාස ගානක් කණ්ඩ දෙනවා කියලා. ඒවාගේ ධනපතියෝ අමිල වස්තුවක් මිල කරන්න බැරි සීමාව හොයන්න බැරි වස්තුවක් ඒගොල්ලෝ සතුව තිබුණේ. නමුත් බුදුරජාණන් වහන්සේ එවන් ධනපතින්ට වඩා බොහොම ඉහළයි. ඊළඟට ශ්‍රමණ පිරිස. කවුද මේ ශ්‍රමණ පිරිස කියලා කියන්නේ? ඒත් පුදුම දැනුමක් තිබිච්ච වෙනත් පුදුම ආධ්‍යාත්මික බලයක් තිබිච්ච අය. බොහෝ අය පංච අභිඥා අෂ්ට සමාපatti උපදවාගෙන හිටපු අය. අහසින් යනවා, පොළොව යටින් යනවා, පර්වත මැද්දෙන් යනවා. මේ වගේ පුදුම හැකියාවල් තිබිච්ච මේ ශ්‍රමණ පිරිස. මෙන්න මේ පිරිස තමයි මනුස්ස ලෝකයේ හතර පිරිස. බුදුරජාණන් වහන්සේ ඒ හතර පිරිස පොළොව කරලා ඒ මත හිටගෙනයි ඉන්නේ. එතකොට දිව්‍ය ලෝකයේ සහ බ්‍රහ්ම ලෝකයේ හතර පිරිස. දිව්‍ය ලෝකයේ පළවෙනි පිරිස චාතුම් මහරජික පිරිස. එසේ මෙසේ බලයක් තියෙනවද මේ චාතුම් මහරජික දෙවිවරු කියලා කියන්නේ? නැත්නම් අපි සතරවරන් දෙවියෝ කියලා කියන්නේ? කොයිතරම් බලයක් තියෙන අයද? එක රජ කෙනෙක් යටතේ පාලනය වෙන යටත් වැසියෝ ප්‍රමාණය සඳහන් කරනවා කෝටි ලක්ෂයක් කියලා. මේ හතර දෙනාගෙන් එක්කෙනෙක් යටතේ පාලනය වෙනවා කෝටි ලක්ෂයක්. එතකොට හතර දෙනා යටතේ පාලනය වෙනවා කෝටි ලක්ෂ 4ක්. එතකොට මේ අය මෙච්චර පිරිසක් පාලනය කරන්න කොයි තරම් ප්‍රබල වෙන්න ඕනේද? තාම ප්‍රබලයි. දැනුමේ සීමාවක් නෑ. දහම් දැනුම ඒ සීමාවකුත් නෑ. පිරිත් පොතේ තියෙනවා ආටානාටිය කියලා සූත්‍රයක්. හැමෝම දන්න ආටානාටිය. පිරිත් පොතේ අගහරියම තියෙන්නේ. මේ ආටානාටිය කවුද දේශනා කළේ? අපේ අහලා තියෙනව නේද? ආටානාටිය සූත්‍රයේ දේශනා කළේ කවුද කියලා? බුදුරජාණන් වහන්සේ ගිජුකුළු පවුවේ වැඩ ඉන්න කාලේ මෙන්න මේ වෛශ්‍රවණ කියන දිව්‍ය රාජයා තමයි මේ ආටානාටිය දේශනා කරන්නේ. එතකොට හිතන්න ලෞතුරා බුදුරජාණන් වහන්සේ ළඟ දේශනාවක් කරන්න එයා කොච්චර පින්වන්තද කියලා. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වෙනස් කෙරුවද? නෑ. ඇලපිල්ලක්වත් වෙනස් කළේ නෑ. එහෙම්මම දිව්‍ය රාජයා කියන දේශනාව භාග්‍යවතුන් වහන්සේ ශ්‍රවණය කරමින් වැඩ හිටියා. උදෑසන භික්ෂූන් වහන්සේලාට ආමන්ත්‍රණය කරලා ඊයේ රාත්‍රියේ දිව්‍ය රාජයා භාග්‍යවතුන් වහන්සේට දේශනා කරලා ගියපු සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට දේශනා කෙරුවා. ඒ නිසා තමයි මේ ආටානාටිය සූත්‍රයේට බණවර දෙකක් කියන්නේ.
දෙවියන් විසින් සඳහන් කරපු කොටසයි නැවත ඒ කොටසම භාග්‍යතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට දේශනා කරපු කොටසයි. කොටස් දෙකක් බවට පත් වෙනවා. එතකොට මේ දිව්‍ය පුත්‍රයා මේ තරම් ප්‍රබලයි. එක්කෙනෙක් නෙමෙයි මේ හතර දෙනාම එහෙමයි. ඊළඟට සඳහන් කරනවා තවුතිසා වැසි පිරිස කියලා. කවුද මේ තවුතිසා වැසි පිරිස? තාවතින්සේ ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ වැඩ ඉන්න දිව්‍ය ලෝකේ. ශක්‍ර දේවේන්ද්‍ර සමග 32ක් දෙවියෝ මෙහි වැඩ ඉන්නවා. ඒත් පුදුම ප්‍රතාපයි. රජවරුනි ඔක්කොම 33 දෙනාම රජවරු. එතකොට ඒ රජවරු යටතේ පාලනය වෙන පිරිස කොච්චර ඇද්ද? ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේට විතරක් පරිවාර දිව්‍යාංගනාව කෝටි 2.5ක් ඉන්නවා කියලා සඳහන් වෙනවා. එතකොට අනිත් දෙවිවරුන්ටත් යටත් පිරිසින් කෝටි 2වත් හිටියනම් 33 දෙනෙකුට එහෙම හිටියා මොන තරම් ප්‍රමාණයක් තවතිසා වැසි දෙවියෝම වෙනවද? ආන් ඒ දෙවියන්ට වඩා භාග්‍යතුන් වහන්සේ ඉහළින් වැඩ ඉන්නවා සියලුම දෙවිවරු බුදුරජාණන් වහන්සේට යටත්. ඊළඟට මාර පිරිස පරිනිම්මිත වසවර්තී ජීවත් වෙන අය 6 වෙනි දිව්‍ය ලෝකේ. ඊටාම බල සම්පන්නයි. නමුත් භාග්‍යතුන් වහන්සේට යටත්. 4 වෙනි පිරිස බ්‍රහ්ම පිරිස. බ්‍රහ්ම ලෝක කීයක් තියෙනවද එතකොට? බ්‍රහ්ම ලෝක 16යි. රූප සහිත බ්‍රහ්ම ලෝක 16යි. රූප රහිත බ්‍රහ්ම ලෝක 4යි. ඔක්කොම බ්‍රහ්ම ලෝක 20යි. මේ බ්‍රහ්ම ලෝක 20 පල්ලහැම තලයේ ප්‍රථම ධාන තලයේ තියෙන බ්‍රහ්ම ලෝක 3ක්. ඒ ප්‍රථම ධාන තලයේ තියෙන බ්‍රහ්ම ලෝක 3 තමයි මේ මහා බ්‍රහ්මය කියන එක තියෙන්නේ. අපි කියන්නේ මහ බඹු කියලා. මහ බඹු වැඩ ඉන්නේ එහෙ. මේ මහ බඹුට කොයිතරම් බලයක් තියෙනවද? සඳහන් කරනවා බල පරාක්‍රමය නම් අසීමාන්තිකයි. සක්වලක් කියන ප්‍රමාණය අපේ අය අහලා තියෙනවා. කොච්චරද මේ සක්වලක් කියලා කියන්නේ? සක්වලක් කියලා කියන්නේ ලෝක 31ක්. බ්‍රහ්ම ලෝක 20යි. දිව්‍ය ලෝක 6යි. අපායවල 4යි. මනුස්ස ලෝක 1යි. මේ තමයි සක්වල. එක ඉරයි පායන්නේ, එක හඳයි පායන්නේ එක සක්වලකට. එහෙමනම් මෙතන සඳහන් කරනවා මේ එක බ්‍රහ්ම රාජයෙකුට තමයි මහා බ්‍රහ්ම කියන කෙනාට සක්වලවල් කීයක් එළිය කරන්න පුළුවන් වෙයිද කියලා. දැන් එක සක්වලක් එළිය කරන්න පායන්නේ එක ඉරයි. සක්වලවල් 100ක් විතර එළිය කරන්නොත් ඉරවල් 100ක් පායන්න ඕනේ. සඳහන් කරනවා මේ මහා බ්‍රහ්ම කියන කෙනාගේ අතේ සුලැඟිල්ලෙන් සක්වලවල් 1000ක් එළිය කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඉරවල් 1000ක එළිය සපයන ප්‍රදේශය මහා බ්‍රහ්මයාගේ සුලැඟිල්ලෙන් ආලෝකමත් කරයි. සුලැඟිල්ලෙන් විහිදෙන ආලෝකය එහෙමනම් මුළු ශරීරයේම විහිදෙන කාන්තිය කොහොම වෙන්න ඉපාද? සක්වලවල් 1000ක චුති උප්පත්තීන් පේනවා කියලා සඳහන් කරනවා. මේ සක්වලවල් 1000 මරණ සත්තුත් උපදින සත්තුත් මනාවම උන්වහන්සේට පේනවා. මේ ප්‍රථම ධාන තලයේ පල්ලහැ මට්ටමේ තියෙන බඹතලයක ඉන්න කෙනෙකුගේ ආශ්චර්යය. ඉතින් මේ තුන්වෙනි බඹලව නම් තවත් 17ක් උඩට යනකොට ඉහළ කට්ටියගේ තත්ත්වය කොහොම ඇද්ද? අන්න ඒ පිරිස බුදුරජාණන් වහන්සේ පාගලයි ඉන්නේ. මනුස්ස ලෝකයේ 4 පිරිසයි, දිව්‍ය ලෝකයේ සහ බ්‍රහ්ම ලෝකයේ 4 පිරිසයි පොළව කරලා භාග්‍යතුන් වහන්සේ ඒ මත හිටගෙන ඉන්නවා. අන් එකයි සඳහන් කළේ 8 පිරිස මත උන්වහන්සේ හිටගත්තා කියලා. මනුස්ස ලෝකයේ 4 පිරිසයි, දිව්‍ය ලෝකයේ සහ බ්‍රහ්ම ලෝකයේ 4 පිරිසයි. මේ 4ට වඩා උඩින් හිටගත්තා කියලා සඳහන් කරන්නේ මේ 8 දෙනාට ළඟා වෙන්නවත් බැරි තරම් පුදුමාකාර ඥාන ශක්තියක් භාග්‍යතුන් වහන්සේ ළඟ තිබුණ නිසා. ආන් ඒ ඥාන ශක්තියක් භාග්‍යතුන් වහන්සේට ඇති නිසා ඒ ඥාන ශක්තිය මෙන්න මේ දස බල
දස බල හැටියට ගොනු කළා. පුදුමාකාර ඥාන ශක්තිය. කිසිම කෙනෙකුට ළඟාවෙන්ඩ බැරි ඥාන ශක්තිය. ඒ ශක්තියෙන් අවබෝධ කලා මුළු ලෝක ධාතුවම. සඳහන් කරනවා ඒ ලෝක ධාතුවම භාග්‍යතුන් වහන්සේ අවබෝධ කළා. ඒ අවබෝධ කරගත්ත ප්‍රමාණය අපි දන්නේ කොච්චරද. අපි දන්නේ බොහෝම චුට්ටයි. අපි දන්න ටික කෙස් ගහකටත් වඩා චුට්ටයි. නමුත් බුදුරජාණන් වහන්සේ සියලු දෙනාම සහිතව අවබෝධ කළා. සියලු දෙනාම සහිතව අවබෝධ කළා. ඒක මේ තථාගත බලවලම සාකච්ඡා කරලා තියෙනවා. අවබෝධ කරන්න බැරිවෙච්ච අවබෝධ නොකළ දෙයක් ඇත්තේම නෑ. සමාධීන් කෝටි ලක්ෂ 24කට සමාදිනවා කියලා කිව්වේ ඒකයි. කෝටි ලක්ෂ 24ක් සමාධීන් කියලා සඳහන් කරාම කරුණ හරියට අවබෝධ කරන්න කල්පනා කරන පුජ්‍යලයට නම් ඒක හිතාගන්න බැරුව යන කොහොමද සමාධීන් කෝටි ලක්ෂ 24කට සමාදින්නේ කියන කාරණාවම පවා. ඒ තුළිනුයි ලෝකය අවබෝධ කළේ. මෙන්න මේ ලෝකේ මෙන්න මේක මම දන්නේ නෑ කියලා කියන්න දෙයක් බුදුරජාණන් වහන්සේට නෑ. මේක නොදන්නවා කියන්න දෙයක් නෑ. සියලුම දේවල් දන්නවා. තනකොළ ගහක් ඇති වෙන්නේ ඇයි? මේ ගහ පැලවෙන්නේ ඇයි? මේ ගහේ මෙච්චර අතු බෙදෙන්නේ ඇයි? මේ ගහේ මෙච්චර ගෙඩි හැදෙන්නේ ඇයි? මේ ගහේ ගෙඩි නැත්තේ ඇයි කියන කාරණාව නමුත් බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවොත් ඒක භාග්‍යතුන් වහන්සේ හරියටම පැහැදිලි කරලා දෙනවා. අන්න එහෙම ඥානයක් උන්වහන්සේට තියෙනවා. යම් අඹෑටයක් පෙන්නලා නැත්නම් යම් වෙරළු ඇටයක් පෙන්නලා ඇහුවොත් ස්වාමීනි මේ වෙරළු ඇටේ පැලවෙලා ලොකු ගහක් වෙලා ගෙඩි හැදෙන්න පටන් ගත්ත දවසේ ඉඳලා වෙරළු ගහ මැරිලා යනකම් වෙරළු ගෙඩි කීයක් මේකේ හැදෙනවද කියලා ඇහුවොත් අහපු ගමම්ම උත්තරේ හම්බ වෙනවා. ඒකට වඩා එක ගෙඩියක්වත් වැඩියෙන් හැදෙයිද? එක ගෙඩියක්වත් වැඩියෙන් හැදෙන්නෙත් නෑ. එක ගෙඩියක්වත් අඩුවෙන් හැදෙන්නෙත් නෑ. මෙහෙම උත්තර දෙන්න තියෙන පුදුමාකාර බලයක්, පුදුමාකාර ශක්තියක්. මේ තථාගත බලවල ඒ කරුණු පැහැදිලි කරනවා. ඊළඟට පින්නතුනේ 8 වෙනි තථාගත බලය අතීත ಜಾති දක්නා නුවණ. සත්‍යයන්ගේ අතීත ಜಾති පිළිබඳව දකින පුදුම නුවණක් බුදුරජාණන් වහන්සේට තිබුණා. පුනච පරං සාරිපුත්ත තථාගතෝ අනේක විහිතං පුබ්බේ නිවාසං අනුස්සරති සෙය්‍යති ඉදං ඒකම්පි ජාතින් දේපි ජාතියෝ තිස්සෝපි ජාතියෝ චතස්සෝපි ජාතියෝ ආදී වශයෙන් ඒ පුජ්‍යලයාගේ ඒ ජාතිය පිළිබඳව අවබෝධ කරන්නා වූ අප්‍රමාණ වූ නුවණ. ඒ නිසා සඳහන් කරනවා මේ පාඨයෙන් දැක්වෙන්නේ තමන් වහන්සේගේ අතීත බව පරම්පරාව දක්නා නුවණ තථාගතයන් වහන්සේගේ එක් ඥානමය බලයක් බවය. තමන් වහන්සේගේ අතීත පරම්පරාව දක්නා නුවණ. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ අතීත පරම්පරාව දක්නා නුවණ. සම්මා සම්බුද්ධත්වයේ ලබනවා කියලා මන් තීරණය කළේ කොයි කාලෙද? බුද්ධත්වයේ වෙනුවෙන් වෙහෙසෙන්න මං කල්පනා කළේ කොයි කාලෙද? ඊට කලින් මං කොහොම ඉපදිලා හිටියද? මහා කල්ප අසංඛ්‍ය 20යි ලක්ෂ 1යි. බුද්ධත්වයේ සඳහා පෙරම් පුරන්න කල්පනා කරපු කාලේ ඉඳලම ආපු දුර. එතකොට ඊට කලින් ඉපදිලා හිටියේ නැද්ද? ඊට කලිනුත් ඉපදිලා හිටියා. එහෙම ඉපදිලා හිටපු කෙනාගේ ස්වභාවය භාග්‍යතුන් වහන්සේ දැක්කේ නැද්ද? ස්වභාවයක් දැක්කා. ඒ තරම් ඈත දකින්න පුළුවන් හැකියාවක්. ඒ කාරණාව පිළිතුරු සඳහන් කරනවා මේ එක එක්කෙනාට දකින්න පුළුවන් දුර සංසාරේ. අපි බුදුරජාණන් වහන්සේ ගාවට සංසාරේ ඈත දැක්ක කෙනා කවුද? බුදුරජාණන් වහන්සේ ගාවට ඈත දකින්න පුළුවන්ව හිටපු කෙනා සරියුත් මහ රහතන් වහන්සේද? සරියුත් මහ රහතන් වහන්සේ නෙමෙයි. මුගලන් මහ රහතන් වහන්සේත් නෙමෙයි. එහෙනම් කවුද දෙයියනේ මෙතෙන්ට යන්න හිටපු කෙනා? අග්‍ර ශ්‍රාවකයන් වහන්සේටවත් බැරි වුණා නම් එතෙන්ට යන්න පුළුවන් උනේ යශෝදරා දේවින් වහන්සේට විතරයි. මෙන්න මේ සඳහන් කරනවා මේ මහා කල්ප අසංඛ්‍ය 20යි ලක්ෂ 1ක් සංසාරේ ආපු ගමන පිළිබඳවම කියනවා කියලා. වෙනත් එහෙම ශ්‍රාවකෙක් මේ ශාසනයේ හිටියෙම නෑ.
ඒ කාරණාව මෙතනම පැහැදිලි කරලා දෙනවා. මෙතන සඳහන් කරනවා අතීතයේ දක්නා සමත් බොහෝ දෙනා අතීතයේ දකින්න සමත් වුණේ නෑ කියලා. 40 කපක් අතීතයේ දක්නට සමත් නොවෙති. ඔවුනට වඩා අධිකව නුවණ ඇති බැවින් තථාගතයන් වහන්සේ ඇතැම් ශ්‍රාවකයෝ කල්ප 100ක් දහසක් අතීතයේ දකිති. කල්ප 100ක් කල්ප 1000ක් අතීතයේ දැකපුවා හිටියා. ඔවුන්ට වඩා නුවණ ඇති බැවින් 80 මහා ශ්‍රාවකයෝ කල්ප ලක්ෂයක් අතීතයේ දැක්කා. 80 මහා ශ්‍රාවකයන්ට පේන්නේ කල්ප ලක්ෂයක් ඈතට. අග්‍ර ශ්‍රාවකයන් දෙනම වහන්සේට මහා කල්ප අසංඛේයකුත් ලක්ෂයක් ඈත පේනවා. සඳහන් කරනවා පසේ බුදුරජාණන් වහන්සේට කල්ප අසංඛේය 2ක් හා ලක්ෂයක් අතීතයේ දකින්නවා කියලා. බුදුරජාණන් වහන්සේගේ අතීත දැක්ම සීමාවක් නැහැ. මෙච්චර කාලයක් දකින්නවා කියලා සීමාවක් නැහැ. යශෝදරා දේවින් වහන්සේත් මේ පාරමිතා සම්පූර්ණ කරගෙන එනකොට උන්වහන්සේ මොන බුදුරජාණන් වහන්සේ ළඟ නියත විවරණ ලැබුවද, මොන බුදුරජාණන් වහන්සේ ළඟ වාක් ප්‍රනිධානය කළාද, මනෝ ප්‍රනිධානය කරමින් කොහොම වැඩ හිටියද, මේ කරුණ ඔක්කොම දකින්න පුළුවන් පුදුමාකාර නුවණක් යශෝදරා දේවීන් වහන්සේට තිබුණ බව සඳහන් කරලා තියෙනවා. ඒ කාරණාව ධර්මයේ අපූර්වවට පැහැදිලි කරලා තියෙනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ අපි ගැන කොහොම දකින්න ඇද්ද? අපේ ස්වභාවය පිළිබඳව කොහොම දැකලා වෙන්න ඇද්ද අපට ධර්ම දේශනා කළේ? අනමතග්ග සංයුත්තේ බුදුරජාණන් වහන්සේ අපේ සංසාරයේ දුර පැහැදිලි කළා. එක සත්වයෙක් එක අම්මා කෙනෙක්ගෙන් කිරි බීපු තරම කොච්චරක් කියලා සඳහන් කරනවද? මහා සාගරයේ ජල කඳට වඩා වැඩි. ඒ එක අම්මා කෙනෙකුගෙන් මේ ජීවිතේ මගේ අම්මා යම් කෙනෙක්ද ඒ අම්මා යන්නමකින් හඳුන්වනවාද? මේ අම්මම මේ සංසාරේ මට මුණ ගැහිච්ච වාර සීමාවක් නැහැ. වෙන අම්මලා මුණ ගැහිච්ච වාර තවත් සීමාවක් නැහැ. නමුත් මේ කතා කරන්නේ ඒක ගැන නෙමෙයි. මේ භවයේ මගේ අම්මා වෙලා ඉන්න කෙනා මීට පෙරත් මට හම්බ වෙච්ච අවස්ථා. ආන් ඒ හම්බ වෙච්ච අවස්ථාවන් වල මා ඇගෙන් උරා බීපු කිරි ප්‍රමාණය මේ මහා සාගර ජලයට වඩා වැඩි. එක්කෙනෙකුගෙන් එහෙමනම් මට අම්මලා කොච්චර ඉන්න ඇද්ද? ඒත් එක්ක මං ඒගොල්ලන්ගේ කොච්චර කිරි බොන්න ඇද්ද? මේකත් එකතු කළොත් සීමාව හොයන්න හම්බෙන්නේ නැහැ. සීමාව කොහොමත් හොයන්න බෑ අපිට අද. එතකොට අපි හැම ආත්මෙම කිරි බොන හැටියට ඉපදුනාද? කූඹියෙක් වෙලා ඉපදිච්ච ආත්මෙ කිරි බීවද? පණුවෙක් වෙලා ඉපදිච්ච ආත්මෙ කිරි බීවද? කුරුල්ලෙක් වෙලා ඉපදිච්ච ආත්මෙ කිරි බීවද? කිරි නොබීපු ආත්මම වැඩි. කිරි බීපු ආත්ම අඩුයි. එහෙම අඩුවෙන් කිරි බීපු ආත්ම තිබිලත් මහා සාගරයේ ජල කඳට වැඩියෙන් කිරි බීලා තියෙනවා නම් අපි අය හිතන්නකො කොච්චර ඉපදෙන්න ඇද්ද කියලා. මෙච්චර ජල කඳ, මෙච්චර කිරි ගොඩ. අපි හිතන්න ගත්තොත් කොච්චර ඉපදුනාද සංසාරේ කියලා මං හිතන්නේ හිසේ කැක්කුම හැදෙනවා. මේක හිතන්න බෑ අපිට කවදාවත්. නමුත් භාග්‍යතුන් වහන්සේ මා දිහා බලන්න පටන් ගත්තාම මෙතන ඉඳලා බලන්න පටන් ගත්තොත් එහෙමයි, මුල ඉඳලා බලන්න පටන් ගත්තොත් එහෙමයි. කවදා කොහොම ඉපදී මොන අපායවල වල දුක් විඳින්දා, මෙන්න പ്രേත ලෝකවල දුක් විඳින්දා, මොන තිරිසන් ලෝකයේ දුක් විඳින්දා, මනුෂ්‍ය සැප විඳින්දා, පැවිදි වෙච්ච ආත්ම ගාන මෙච්චරයි ආදී වශයෙන් දකිමින් ඒ පුජ්‍යලයාගේ සසර ගැන කියන්න පුදුමාකාර හැකියාවක් බුදුරජාණන් වහන්සේ ළඟ තිබුණා. අන්න ඒකට තමයි මේ චුති උප්පත්ති දක්නා නුවණක් පිළිබඳව මෙතන සඳහන් කරලා තියෙන අතීත ಜಾති දක්නා නුවණක් පිළිබඳව. ඒ නිසා පින්නතුනි එතන පැහැදිලි කරනවා මේ අතීත ಜಾති දක්නා නුවණ පිළිබඳව පැහැදිලි කරන තව තැනක බුදුරජාණන් වහන්සේට මේ අතීත ಜಾතීන් පිළිබඳව දැක ගැනීමට තිබිච්ච හැකියාව ලෝතුරා බුදුන් බුදුරජාණන් වහන්සේට මෙච්චර ප්‍රමාණයකින් ඒක සීමා සහිතයි කියලා නම් සඳහන් කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට මගේ විතරද මේ දැක්කේ? නෑ.
මේ ලෝක දහතුවේ කොච්චර සත්තු ඇද්ද. මිනිස්සු විතරක්ද නෑ. අනන්ත සක්වල අනන්ත ජීවීන්. අනන්ත සක්වල අනන්ත ජීවීන්. සියලම සත්තු ගැන කියනවා. භාග්‍යතුන් වහන්සේ ළඟට කවුරු හරි පණුවෙක් අරන් ගිහිල්ලා පෙන්නලා කියනවා ස්වාමීනි මෙයා ගැන තොරතුරු කියන්න කියලා. මේ ජීවිතේ පණුවෙක්. ගියාත්මේ කවුද ගියාත්මේ කවුද ඉස්සරලා කවුද කොහොමද කියන කරුණු මනාවම සඳහන් කරනවා. ඒ පණුවත් එක තවත් පණුවෙක් අරන් යනවා. ස්වාමීනි මේ පණුවා කොහොමද මේ පණුවා කොහොමද මේ දෙන්නගේ ස්වභාවය වෙනමම හරියටම දේශනා කරනවා. අපි මේ දෙන්නත් එක කූඹියෙක් අරන් යනවා. ස්වාමීනි මෙයාගේ තත්ත්වය මොකද්ද? එයා මනුෂ්‍ය භවවල කොච්චර හිටියද? එයා තිරිසන් භවවල කොච්චර හිටියද? එයා රජ වෙලා කොච්චර හිටියද? එයා පැවිදි වෙලා කොච්චර හිටියද? මේ ආදී වශයෙන් ඒ චරිතයට සම්බන්ධ සියලුම කාරණා හැකිලීමක් පැකිලීමක් නැතුව විස්තර කිරීමේ පුදුමාකාර හැකියාවක් භාග්‍යතුන් වහන්සේ සතුව තිබුණා. අන්න ඒ නිසා භාග්‍යතුන් වහන්සේ මේ දේවදූත ආදී සූත්‍රවල නිරය පිළිබඳව පැහැදිලි කරනකොට කොයි වාගේ කරුණු භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළාද? නිරය පිළිබඳව දේශනා කළේ මහණෙනි මෙය තව කවුරුවත් දැකලා මට කියපු දෙයක් නෙමෙයි. කිසිම දෙවියෙක් කිසිම බ්‍රහ්මයෙක් කියපු දෙයක් නෙමෙයි. හරියට මේ කාරණාව කොහොමද පේන්නේ? මූණට මුහුණලා තියෙන ගෙවල් දෙකක්. ඒ ගෙවල් දෙක මැද්දේ කවුරු හරි එක්කෙනෙක් හිටගත්තොත් මේ ගෙයින් එළියට යන අයත් මේ ගෙයි ඇතුළට යන අයත් අර ගෙයින් එළියට එන අයත් ඒ ගෙයි ඇතුළට යන අයත් ගෙවල් දෙකෙන්ම පිට වෙලා බැහැරට යන අයත් ගෙවල් දෙකට මැද්දේ හිටගෙන ඉන්න පුද්ගලයාට හොඳට පේනවා. ආන් ඒ වගේ තමයි භාග්‍යතුන් වහන්සේට සත්‍යයාගේ මේ පෙර සංසාරමේ ජාති පිළිබඳව දකින්න පුළුවන් හැකියාව තිබුණේ. මේ ලෝකෙන් චුත වෙලා නිරේට යන අයත් භාග්‍යතුන් වහන්සේ හොඳට දකිනවා. මේ ලෝකෙන් චුත වෙලා දෙව්ලොව යන අයත් භාග්‍යතුන් වහන්සේ හොඳට දකිනවා. දෙව්ලොවින් චුත වෙලා නිරේට යන අයත් භාග්‍යතුන් වහන්සේ දකිනවා. දෙව්ලොවින් චුත වෙලා බඹලොවට යන අයත් භාග්‍යතුන් වහන්සේ දකිනවා. මේලොවින් චුත වෙලා දෙව්ලොව යන අයත් භාග්‍යතුන් වහන්සේ දකිනවා. මේලොවින් චුත වෙලා නිරේට යන අයත් භාග්‍යතුන් වහන්සේ දකිනවා. එතකොට මේ එක පුද්ගලයෙක් දිහා නෙමෙයි. සකල සත්ව සංහතිය පිළිබඳවම අවබෝධ කිරීමේ පුදුමාකාර හැකියාවක් භාග්‍යතුන් වහන්සේට තිබුණ නිසා ඒ කාරණාව සඳහන් කරලා තියෙන්නේ පෙර ජාතීන් පිළිබඳව දන්නා නුවණ. ඒ නුවණ පුදුම විදිහටයි තිබුණේ. ඊළඟට 9 වෙනි තථාගත බලය. සත්වයන්ගේ චුති උප්පත්ති දක්නා නුවණ. එනම් මේ සත්වයන්ගේ චුති උප්පත්ති දක්නා නුවණින් විශේෂයෙන් පැහැදිලි කළා මෙන්න මේ නිරේට යන හැටි. දේවදූත සූත්‍රයෙන් සහ බාලපඬිත සූත්‍රයෙන් තමයි ඒ කාරණාව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. නිරය පිළිබඳව කාරණාව අපූර්වට පැහැදිලි කරපු තැන. පුනච පරං සාරිපුත්ත තථාගතෝ දිබ්බේන චක්කුණා විසුද්ධේන අතික්කන්තු මානුසකේන සත්තේ පස්සති. වත්තමානේ උප්පජ්ජමානේ හීනේ පනීතේ සුවන්නේ දුබ්බන්නේ යථාකම්මුපගේ සත්තේ පජානාති. මේ ආදි වශයෙන් ඒ කරුණ පැහැදිලි කරනවා. ඒ භවයෙන් චුතව ඔවුන් කළ පින් පව් අනුව සත්වයන් සුගති දුර්ගති දෙකෙහි උපදිනා හැටි තථාගතයන් වහන්සේ දක්නාහ. ඒ භවයෙන් චුත වෙලා සුගති දුර්ගති වල උපදින අය. එකයි සඳහන් කළේ මෙලොවින් පිට වෙලා දෙව්ලොව යන අයත් පේනවා. දෙව්ලොවින් පිට වෙලා නිරේට යන අයත් පේනවා. මෙලොවින් පිට වෙලා නිරේට යන අයත් පේනවා. මෙලොවින් පිට වෙලා ප්‍රේත ලෝකෙට යන අයත් පේනවා. ඕනෑම පුද්ගලයෙක් දිහා බලලා මේ පුද්ගලයා මේ භවයෙන් පසු අහවල් තැනයි උපදින්නේ කියන කාරණාව දේශනා කිරීමේ පුදුමාකාර හැකියාවක්. ඒ කාරණාව දැකලා නිරයට යන්න ඉන්න අය නිරයෙන් නිදහස් කරන්න භාග්‍යතුන් වහන්සේට බොහෝ අවස්ථාවල් තිබුණා. බොහෝ දෙනා නිරයෙන් නිදහස් කරගත්තා. ඒක සම්මා සම්බුදුන්ට විතරක් කරන්න පුළුවන් පුදුම හැකියාවක්. මේ දේශනාව පුරාම සඳහන් කළා රහතන් වහන්සේලාටත්
යම් ආකාරයකින් ඒ හැකියාව තිබුණා. නමුත් භාග්‍යතුන් වහන්සේට තරම් තිබුණේ භාග්‍යතුන් වහන්සේට තරම් තිබුණේ නෑ. යම් ප්‍රමාණයකට පමණක් රහතන් වහන්සේලාට තිබුණා. අන්න ඒ නිසා භාග්‍යතුන් වහන්සේට මේ ඇති හැකියාව රහතන් වහන්සේට වඩා ඊටාම ඉහළ නිසා තෙසැත්තෑ ඥාන පිළිබඳව විස්තර කරනකොට ෂඩ් අසාධාරණ ඥාන කියලා ඥාන 6ක් පිළිබඳව සඳහන් කරනවා. එතකොට මොනවද මේ අසාධාරණ ඥාන? ශ්‍රාවකයන්ට නැති බුදුරජාණන් වහන්සේට විතරක් ඇති ඥාන සමුදායක් තමයි මේ අසාධාරණ ඥාන. එහෙම ඥාන 6ක් තියෙනවා. ඒ ඥානයෙන් දකින්න හැටි වෙන කාටවත් දකින්න බැරි නිසා එහෙම සඳහන් කරලා තියෙනවා. එහෙනම් චුති උප්පත්ති කොහෙද උපදින්නේ කියන කාරණාව මනාව දැක්කා. ඊළඟට සඳහන් කරනවා මේ චුති උප්පත්ති දෙකම දැකීම දිට්ඨි විසුද්ධිය පිණිස පවත්නා බවත් විසුද්ධි මාර්ගය කියා ඇත්තේ. දිට්ඨි විසුද්ධිය චුති උප්පත්ති දෙකම හරියටම දකින්න එක සහ පැහැදිලිව පිරිසිදුව අවබෝධ කරලා මරණින් මත්තේ මොහු මෙතනමයි කියන කාරණාව සඳහන් කරනවා. අන්න ඒ නිසා දේවදත්ත ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දකින්න ආව අන්තිම වෙලාවේ තීරණය කළා මරණාසන්න වෙලා මම බුදුන් දැකලා සමාව ඉල්ලන්න ඕනේ කියලා. භික්ෂුන් වහන්සේලා සඳහන් කළා ස්වාමීනි දේවදත්තයන් වහන්සේ ඔබ වහන්සේ දැක ගන්න එනවා. බුදුරජාණන් වහන්සේ කාරණාව සඳහන් කරනකොටම පැහැදිලි කළා භික්ෂුණී දේවදත්ත මන් දකින්නේ කියලා. මේ කාරණාව අහගෙන හිටපු බොහෝ දෙනා බැලුවා දේවදත්ත භාග්‍යතුන් වහන්සේ දකින්නෙම නැද්ද? ස්වාමීනි දැන් අහවල් තැන. ස්වාමීනි දැන් අහවල් තැන. ස්වාමීනි දැන් අහවල් තැන. ස්වාමීනි දැන් ජේතවනාරාමේ ගේට්ටුව ගාව. තව චුට්ටයි එන්න තියෙන්නේ. ස්වාමීනි දැන් ජේතවනාරාමයට ඇතුල් වුණා. දැන් ජේතවනාරාමයටම ආවා. ස්වාමීනි දැන් ජේතවනාරාමේ පොකුණ ගාව. තව බොහොම ටිකයි. දැන් මේ සියලු දෙනා හුඟක් දෙනා කල්පනා කළා නෑ භාග්‍යතුන් වහන්සේ එහෙම සඳහන් කළා දේවදත්ත ස්වාමීන් වහන්සේට බුදුන් දකින්න පින ඇති කියලා. පොකුණ ළඟට එනකොට දේවදත්ත ස්වාමීන් වහන්සේ සඳහන් කළා දාඩිය පෙරාගෙන බුදුන් දකින්න යන්න බෑ. ඇඳ ටිකක් බිම තියන්න කියලා. ඇඟ බිම තිබ්බා විතරයි. දේවදත්ත ස්වාමීන් වහන්සේ හරියට වටතිරයක් ඇදලා වට කළා වගේ උන්වහන්සේ පතුල් බිම තියෙනවත් එක්කම නිරයෙන් ආපු ගිනි දැල් සම්පූර්ණයෙන්ම උන්වහන්සේ වහගත්තා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ දකින්න හම්බෙන්නේ නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තිබුණා. ළඟටම ආවා. දකින්න ලැබෙන්නේ නැහැ කියලා කීවනම් ඒ ලැබෙන්නේ නැති හින්දම තමයි එහෙම කියලා තියෙන්නේ. කොහොම නෙමෙයි ජේතවනාරාමේ දොරකඩට ආවා කියලා කිව්වත් දකින්න හම්බෙන්නේ නැහැ කියලා තිබ්බනම් හම්බ වෙන්නෙම නැහැ. ඒ වෙලාවේ නම් නිරයට ඇදගෙන යන වෙලාවේ නම් සඳහන් කළා ස්වාමීනි මම ඔබ වහන්සේ සරණ යනවා කියලා. නමුත් එහෙම සරණ යන්න බෑ. සරණ බිඳිච්ච නිසා නිරේ වැටිලා අද මේ මොහොත වෙනකොටත් අප්‍රමාණ දුක් විඳිනවා. පින් ඇති කෙනෙක් නෙමෙයිද මේ? ඔබ වගේ මා වගේ පින්වන්තයෙක් නෙමෙයි. එහෙනම් සරියුත් මහරහතන් වහන්සේටත් වඩා පුණ්‍යවන්තයෙක් තමයි ඔය දැන් නිරේ ඉන්නේ. සරියුත් මහරහතන් වහන්සේ මහා කල්ප අසංකේයිකුත් ලක්ෂයක් පාරමිතා පිරුවා. දේවදත්ත ස්වාමීන් වහන්සේ කොච්චර පෙරම් පිරුවද? මහා කල්ප අසංඛ්‍ය 2.1 සරියුත් මහරහතන් වහන්සේ වගේ තවත් ගුණයක් පෙරම් පුරලා ඉන්නේ. ඒ තරම් පෙරම් පුරලත් නිරේ. අජාසත් රජුරු සරියුත් මහරහතන් වහන්සේට වඩා පෙරම් පිරුවා. මුගලන් මහරහතන් වහන්සේට වඩා පෙරම් පුරුවා. ඒත් මහා කල්ප අසංඛ්‍ය 2.1 පෙරම් පුරලා ඉන්නේ මොකටද? සංසාරේ කවදා හරි දවසක ඊතර යන්නේ පසේ බුද්ධත්වයේ ලැබලමයි. මේ දෙන්නම පසේ බුදු වෙනවා. එක්කෙනෙක් විජිතාවි නමින් පසේ බුදු වෙනවා. මේ ආදි වශයෙන් බුද්ධත්වයේ ලැබලා සසරින් ඊතර යන්න තරම් පින් තියෙන උතුම් අය දේවදත්ත ස්වාමින් වහන්සේට වඩා බොහොම කලින් අජාසත් රජුරු පසේ බුදු බව ලබයි. හේතුව දේවදත්ත ස්වාමින් වහන්සේ වැඩ ඉන්නේ අවීචී දුක් විඳින්නේ අවීචියේ. අජාසත් රජුරු අවීචියට ගියේ නෑ. ඇයි අජාසත් රජුරු අවීචියට නොගියේ? බොහෝ පින් කරලා අවීචියට යන එකම ගැරලා අජාසත් රජුරු ලෝකමුනිරේ තමයි මේ වෙනකොට පැහැෙන්නේ. අවුරුදු කීයද?
අවීචය නම් අසංකේයයක් විතර අප්‍රමාණ අවශ්‍යයි. අසංකේයයක් අවශ්‍යයි. ලෝකමුණිරේ අවුරුදු 60,000ක් අවශ්‍යයි. අසංකේයයත් සමාන වෙනකොට 60,000 ඉතාම සුළු කාලයක්. අවීචී අන්තර්කල්පයක් අවශ්‍යයි. අන්තර්කල්පයයි කියන අසංඛ්‍ය කොච්චරද? 86,40,000. අසංකේයයක් නෙමෙයි අසංඛ්‍ය 86,40,000ක් මනුස්ස වර්ෂය. ඉතින් භාග්‍යතුන් වහන්සේගේ මේ චුති උප්පත්ති දකින්න තිබිච්ච නුවණ එතන පැහැදිලි කරනවා 9 වෙනි තථාගත බලය. ධර්ම දේශනාවට තියෙන කාලේ නිමා වෙලා නිසා 10 වෙනි තථාගත බලය සාකච්ඡා කරන්න තව ඉතුරු වෙලා තියෙද්දි අපි අද ධර්ම දේශනාව නිමා කරමු. ඊළඟ තථාගත බලය ඊළඟ දවසක සාකච්ඡා කරන්න ඉඩ තියලා.